නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දෙසමේ නම පාරිලෙය්‍යක සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ 3 වන කොටසට. ඔබ දන්නවා පාරිලෙය්‍ය කියන වචනේ අහලා තියෙනවනේ. මොකක්ද මේ පාරිලෙය්‍ය කියන්නේ? වනාන්තරයක්. ඇත්තෙන් මේ වනාන්තරේ නම පාරිලෙය්‍ය නොවේ. පාරිලෙය්‍යක. මොකක්ද මේ වනාන්තරේ නම? පාරිලෙය්‍යක වනාන්තරේ. බුදුරජාණන් වහන්සේ වනාන්තරයේදී තමයි මේ දේශනාව වදාළේ. විශේෂයෙන් ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසබෑ නුවර ഘോഷිතාරාමේ. ഘോෂිත කියන සිතානන් විසින් කරවන ලද අසපුවේ ഘോഷිතාරාමේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ උදේ වරුවේ පිණ්ඩපාත වැඩම කළා කොසබෑ නුවරට ආපහු වැඩලා තමන් වහන්සේ වැඩ සිටියේ කුටිය ආස්පස් කළා. බුදුරජාණන් වහන්සේ තනියම කුටිය ආස්පස් කළා. ඊට පස්සේ දෙපට සිවුර කරට දාගත්තා. පාත්‍රය ගත්තා. කාටවත් කියන්නේ නැතුව පිටත් වෙලා වැඩියා. ස්වාමින් වහන්සේ නමක් දැක්කා. බුදුරජාණන් වහන්සේ හුදෙකලාවේ වඩිනවා. දැකලා ආනන්ද හාමුදුරුව ළඟට ගිහින් කියනවා, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ, අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තනියම කුටිය ආස්පස් කරලා පාත්‍රිත් සිවුරුත් අරගෙන කාටවත් කියන්නේ නැතුව හුදෙකලාවේ පිටත් වුණා. එතකොට ආනන්ද හාමුදුරුව ඒ ස්වාමින් වහන්සේට කියනවා, පින්වත් ආයුෂ්මතුන් වහන්සේ, යම් දවසක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට තනියම කුටිය ආස්පස් කරලා පාත්‍ර සිවුරු අරගෙන පිටත් වෙලා වඩිනවා නම් ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේ හුදෙකලාවේ වැඩ සිටින්න කැමතියි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් අපි ගිහින් කරදර කරන එක හරි නෑ. ආනන්ද හාමුදුරුවෝ එතකොට අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ හැම ස්වභාවයක්ම හොඳට දන්න කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ හුදෙකලාව පිළිවෙලින් චාරිකාවේ වඩිමින් පාරිලෙය්‍යක කියන මහා වනයේට වැඩියා. ඒ වනයේ උන්වහන්සේට වැඩ සිටින්න කුටියක් නෑ. ලොකු සල් ගහක් තිබුණා. මේ සල් ගහ යට තමයි බුදුරජාණන් වහන්සේ සැතපුණේ. මේ සල් ගහ යට තමයි උන්වහන්සේ භාවනා කළේ. මේ සල් ගහ යට තමයි උන්වහන්සේ සක්මන් කළේ. උන්වහන්සේගේ කුටිය උනේ එතකොට ඒ සල් රුක් සෙවන. ටික කාලයක් ගියා. ස්වාමින් වහන්සේලා ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහෙන්න ආවා. ඇවිදින්න කියා හිටියා, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ, අපිට කාලෙකින් භාග්‍යවතුන් වහන්සේ දැක බලා වැඳ පුදාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන්
බණපදයක් අහගන්න බැරුව ගියා. ඒ නිසා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට යමු. බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා අපි බණපදයක් අහගනිමු. හොඳයි කියලා ආනන්ද හාමුදුරුව මේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් එක්කතු කරගෙන කෙලින්ම වැඩියා. කොහටද? පාරිලෙයක වනයේට වඩිනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. කොතනද? ආර සල් රුක් සෙවණේ. ඉතින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ ඊටා මිහිරි ශ්‍රී සද්ධර්මය සම්බුදු හදවතේ පැන නැගුණු ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සම්බුදු මුව මඩලින් නිකුත් වුණා. ශ්‍රාවකයන් වහන්සේලා අහගෙන හිටියා. සතුටු වුණා. ප්‍රීතියටපත් වුණා. නමුත් එක ස්වාමීන් වහන්සේ නමකගේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒ තමයි කොහොම දැනගන්නකොටද කොහොම දැක ගන්නකොටද කෙනෙකුට කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ? මොකක්ද ඇති වෙච්ච ප්‍රශ්නේ? කොහොම දැනගන්නකොටද කොහොම දැක ගන්නකොටද කෙනෙකුට කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ සිටිවිල්ල දැක්කා. දැකලා ගොඩාක් කරුණාව ඇති වුණා. ඇති වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ හොඳට නුවණින් විමසලාමයි. එතකොට අපිට පැහැදිලිව පේනවා අපි වගේ ආවාට ගියාට වචන කතා කරන කෙනෙක් නෙවෙයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි කතා කරගෙන ගිහිල්ලා ඉවර වෙන එකට සමහර විට ඒක බොරුවක්. අපි කතා කරගෙන ගිහිල්ලා ඉවර වෙනකොට සමහර විට ඒක කේලමක්. අපි කතා කරගෙන ගිහිල්ලා සමහර විට ඉවර වෙනකොට ඒක පරුස වචනයක්. එක්ක අපි කතා කරලා ඉවර වෙලා බලනකොට හිස් වචන ගොඩක්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? නුවණින් සලකලාම. ඒ කියන්නේ ඇඟ බේර ගන්න කියන දේවල් නොවේ. පිරිස රඳවා ගන්න කියන දේවල් නොවේ. ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන කියන දේවල් නොවේ. තමන් වහන්සේ අවබෝධය තුලින්ම නුවණින් විමසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා තිබෙන්නේ. එහෙමනම් සම්බුදු මුව මඩලින් යම් කිසි බණ පදයක් නිකුත් වුණා නම් ඒ දහම් පදයේ තුල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නුවණින් විමසලා නිකුත් කරපු වචනයක්. ඒ දහම් පදේ අපි අල්ලගත්තොත් ඒකෙන් පුළුවන් අපේ ජීවිතයට ආලෝකය උදා කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මම මොනවද නුවණින් විමස දේශනා කරපු දේ? කියනවා, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ නුවණින් හොඳට විමසලාමයි මේ සතර සතිපට්ඨානය දේශනා කළේ. එතකොට උන්වහන්සේ ආවට ගියාට නෙවෙයි මේ සතර සතිපට්ඨාන කියා දුන්නේ. සතිපට්ඨානයේ තුල මේක නෑ. ඒ වුණාට අපිට ඒකත් ගලපන්න පුළුවන් කියලා අපිට අලුතින් දාන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ අපිට සම්පූර්ණයෙන්ම කියා දීලා තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ වදාලා, මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය නුවණින් විමසලාමයි දේශනා කළේ. එතකොට මේ වීරිය ගන්න හැටි, මේට අමතරව ලෝකේ වීරිය කියන එක පණවන්නට බෑ නිවන් මඟක් උදෙසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ සතර ඉර්ධිපාද, ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද දේශනා කළේ නුවණින් විමසලාමයි.
ඊළඟට උන්වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් දේශනා කළේ නුවණින් විමසලාමයි. පින්වත් මහණෙනි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්මයන් දේශනා කළේ නුවණින් විමසලාමයි. පින්වත් මහණෙනි මේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ සප්තබොජ්ජංග ධර්මයන් දේශනා කළේ නුවණින් විමසලාමයි. පින්වත් මහණෙනි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කළේ නුවණින් විමසලාමයි. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මා විසින් තථාගතයන් වහන්සේ විසින් මේ විදිහට නුවණින් විමසලා ධර්මයේ දේශනා කරද්දීත් ඇතම් භික්ෂූන්ගේ හිතේ පැන නගිනවා මොකක්ද කොහොම දැනගන්නකටද කොහොම දැක ගන්නකටද නිකලෙස් වෙලා අරහත්ත්වයටපත් වෙන්නේ එහෙම හිතනවලු. දැන් අපි කියනවා දැන් අපිත් කියනවා ඔබට තවමත් හිතෙනවා මොකද්ද? කොහොමද දැනගන්න කොහොම කළාමද සෝවාන් වෙන්නේ? කොහොම කළාම සකදාගාමී වෙන්නේ? සමතේ මොකද්ද? විදර්ශනා මොකද්ද කිකේ තවමත් අහනවා. එතකොට ඒක තේරුම මොකද්ද? කියනවා. අහනවා. වමනා කරන කාරණය හිතට යන්නේ නැහැ. එහෙමනම් අපට ඕන කරනවා වමනා කරන කාරණේ හිතට ගන්න. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන්න මේ ලෝකේ අපි කවුරුවත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තම අපි එහෙනම් දන්නේ නැහැ අපි පුතග්ජනයි කියලා. අපි එහෙනම් දන්නේ සතර අපායට වැටෙනවා කියලා. අපි දන්නේ නැහැ පුතග්ජන භාවයෙන් අත් මිදිලා සද්ධානුසාරී වෙන්න පුළුවන් කියලා. අපි දන්නේ නැහැ අපි සද්ධානුසාරී වෙනවා කියලා. අපි දන්නේ අපි ධම්මානුසාරී වෙනවා කියලා. අපි සෝවාන් වෙනවා කියලා. මාර්ගඵල ලබනවා කියලා. අපි මේ ඔක්කොම දැනගත්තේ කාගෙන්ද? බුදුරජාණන් වහන්සේ නුවණින් විමසා සෑම වචනයක්ම ප්‍රකාශ කොට වදාළ නිසා. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මණ්ඩලෙන් නිකුත් වෙච්ච සෑම වචනයක්ම පිංතුනි අමිලයි නිමලයි. ඒ නිසා ඒ සෑම වචනයක්ම අපේ සිතේ දරා ගන්නට තිබෙනවා නම් කොයිතරම් ලාභයක්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මෙහෙම දේශනා කරන්නට පටන් ගත්තා. පින්වත් මහණෙනි කොහොම දකින්නකොටද කොහොම දැනගන්නකටද ආභ්‍යන්තර කෙලෙස් නැති වෙලා අරහත්ත්වයටපත් වෙන්නේ කියලා දැන් ඔන්න විස්තර කරනවා. මෙහෙම ඔන්න ඉන්නවා පුතග්ජන කෙනෙක්. කවුද? පුතග්ජන කෙනෙක්. පුතග්ජන කෙනාගේ ස්වરૂපය මොකද්ද? ස්වභාවය. ආර්යාණං අදස්සාවි. ආර්ය දර්ශනය නැහැ. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මයේ තේරුම් ගන්නට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල හික්මලා නැහැ. සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂ දර්ශනේ නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරෙන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. එයා කවුද? පුතග්ජන කෙනාට මේ අනිත්‍ය කියන වචනේ ඇහෙන එකට තරහ යනවා. දුකයි කියන වචනේ ඇහෙන එකට දුවන්න පටන් ගන්න බය වෙලා. අනාත්මයි කිව්වහම පපුවට ගහ ගන්නවා. කම්පා වෙනවා. චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට කකුල් ගැහෙනවා තට ගාලා. මොකද
පුතඥ කෙනා බයයි ඇත්තට. ඇත්තට බයයි. පුතඥ කෙනා යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් ස්වාභාවිකව යාගේ වාසනා ගුණයක් හැටියට හිතන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙන්න මේ හිතන්න පුළුවන් කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරද්දී එයාට අහන්න ලැබෙනවා අපේ ජීවිතයේ සංසාරේ සතර අපායන් එතර වෙන්න බැරි විදියට බැඳිලා තිබෙන ප්‍රධාන බලවේගය ගැන. සතර අපායට වැටි වැටි අපි යන්නේ එතර වෙන්න බැරි වෙලා තියෙන මේ බලවේගය නිසා. මොකක්ද ඒ? සක්කාය දිට්ඨිය. අපි ඒක මෙහෙම තේරුම් ගන්නවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒකේ දුක ගැන කොහොමද උන්වහන්සේ වදාළේ? ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි, ප්‍රියන්ගින් වෙන්වීම දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. මේ විස්තරය කියාගෙන ගිහලා උන්වහන්සේ වදාලා සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පංච උපාදානස්කන්ධය තමයි ජීවිතය කියන්නේ. එතකොට ඒක සකස් වෙනවා ආසාව තුලින් තමයි යලි යලි ඒක සකස් වෙන්නේ. පංච උපාදානස්කන්ධයට ඇලුනා කියන්නේ දුක්ඛ සමුදය. පංච උපාදානස්කන්ධය අතෑරියා කියන්නේ දුකෙන් නිදහස් වුණා. එකන් අතාරින්න බෑ. යථාභූත ඥානය ඇති වෙලා කලකිරිලා විරාගයටපත් වෙලා අතාරින්නේ. ඒකට වඩන්න මාර්ගයක් තියෙනවා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක නොතේරෙන තාක්කල් යා පංච උපාදානස්කන්ධයේ තුල තමයි ඉන්නේ රැවටීමකින්. අනේ රැවටීමට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධයට. සක්කාය කියන්නේ මොකේටද? පංච උපාදානස්කන්ධයට කියන නමක්. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය ආත්ම දෘෂ්ටියෙන් ගැනීම. මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? පංච උපාදානස්කන්ධය ආත්ම දෘෂ්ටියෙන් ගැනීම. ආත්ම දෘෂ්ටිය කියන්නේ මම මාගේ ආත්මය කියලා තමාගේ වශයෙන් පැවැත්විය හැකි යම් කිසිවක් ස්ථිර යමක් තිබෙනවා කියන මතයත් එක්ක ඇති වෙන හැඟීම. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ආත්ම දෘෂ්ටියෙන් බැඳින්නේ එයා මේ පංච උපාදානස්කන්ධයේ සැබෑ తত্ত্বය දන්නේ නැති නිසා, දකින්නේ නැති නිසා. මේ නිසා මෙයාට ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවා කී ආකාරයකද? ආකාර 20කින්. 20 ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. නමුත් එයා එහෙම දෙයක් ඇති වෙලා තියෙන බව දන්නේ නැහැ. ඒ කියන්නේ එක උපාදානස්කන්ධයක් හතර ආකාරයකින් දෘෂ්ටියකින් ග්‍රහණය කරගන්නවා. රූප උපාදානස්කන්ධය ගැන හතර ආකාර ආත්ම දෘෂ්ටියක් ඇති කර ගන්නවා. වේදනා උපාදානස්කන්ධය ගැන හතර ආකාර ආත්ම දෘෂ්ටියක් ඇති කර ගන්නවා. සංඥා උපාදානස්කන්ධය ගැන හතර ආකාර ආත්ම දෘෂ්ටියක් ඇති කර ගන්නවා. සංඛාර උපාදානස්කන්ධය ගැන හතර ආකාර ආත්ම දෘෂ්ටියක් ඇති කර ගන්නවා. විඥාන උපාදානස්කන්ධය ගැන හතර ආකාර ආත්ම දෘෂ්ටියක් ඇති කර ගන්නවා. එතකොට 4 වරක් 5 20යි. 20 ආකාර ආත්ම දෘෂ්ටිය තමයි නොඑක් ස්වરૂපේට ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. පුතඥ සත්‍යයයි. ඉතින් මේ බඳු එක්කිනා ධර්මයේ ශ්‍රවණය කළා මෙයා දකින්නවා මේ තමන් තුළ තියෙන සක්කාය දිට්ඨිය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අපි රූපය ගැන ගමු. රූපය ගැන උන්න හතර ආකාරයකට සක්කාය දිට්ඨියක් ඇති වෙනවනේ. මොකක්ද?
එක්ක එයා හිතනවා රූපය ආත්මයයි කියලා. එක්ක එයා හිතනවා ආත්මේ හැදිලා තියෙන්නේ රූප වලින් කියලා. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය තුල රූපේ තියෙනවා කියලා. එහෙම නැත්නම් එයා හිතනවා රූපේ තුල ආත්මය තියෙනවා කියලා. රූපේ කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. ඒවා තමයි දැන් මේ අපේ භෞතික ශරීරය. මේ භෞතික ශරීරය ගැන තමයි අර වගේ ආකල්ප ඇති වෙන්නේ. මේක ආත්මයක් කියලා, මේක තමා කියලා, තමාගේ වශයේ පවත්වන්න පුළුවන් කියලා මේ කේස් ලොම් නියත සම්මස්නහර මේ සෑම දෙයක් ගැනම කොටින්ම දැන් අපි ධාතු මනසිකාරය කළානේ නේ. දැන් වායු ධාතු හැටියට අපි විස්තර කළා ආශ්වාස ප්‍රශ්වාසත් වායු ධාතු. නමුත් එයා වායු ධාතු කියලා දන්නේ නැහැ. හිතන හුස්ම ගන්නේ, හුස්ම හෙලන්නේ තමා කියලා කෙනෙක් කියලා රූපේ වශයෙන් ගන්න සක්කාදිට්ඨියෙන් තමයි ගන්නෙ ඔක්කොම. හේතුඵල වශයෙන් දකින්න තාක්කල් අපිට මේක ඇත්ත පේන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න කෙනෙකුට ඇති වෙනවා රූපය ආත්මයයි කියලා. ඒ කිව්වේ රූපේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දේ තමා කියලා ඇති වෙනවා අදහසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේක මොකද්ද? මේක සකස් වෙච්ච සිටිවිල්ලක්. මේක සකස් වෙච්ච අදහසක්, මතයක්, දෘෂ්ටියක්, මතයකට බැඳී යාමක්, සංස්කාරයක්. මොකක්ද ඒක? සංස්කාරයක්. ඉතින් මේ සංස්කාරය බුදුරජාණන් වහන්සේ වදාලා ඉබේ ඇති වෙච්ච එකක් නෙවෙයි, හේතු ගොඩකින් නිර්මාණය වෙච්ච එකක්. ගහක් පැලවුණාට පස්සේ ගහ වටේ හාර මුල් ගියේ කොයි පැත්තටද මොන විදිහට මුල ගිහිලා තියෙන කියලා හොයලා බලනවා වගේ අර සක්කාය දිට්ඨිය රූපය ආත්මය කියලා ඇති වෙච්ච සංස්කාරය මොකෙන්ද ඇති උනේ? ඒකේ මුල මොකද්ද? කොහොමද ඒක හටගත්තේ කියලා මේ බුද්ධිමත් කෙනා විමසන්න පටන් ගන්නකොට ඔන්න එයාට හොයා ගන්න පුළුවන් වෙනවා. මේක හරි ලස්සනයි බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරලා තියෙන විදිය. උන්වහන්සේ වදාලා අවිජ්ජා සම්පස්සජේන අවිජ්ජා සහගත ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. දැන් ඔබ දන්නවා පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංඛාර. එතකොට සංස්කාරවල අවිද්‍යාව නැද්ද? තියෙනවා. සංඛාර පත්‍ය විඥානං. විඥානයේ අවිද්‍යාව නැද්ද? විඥාන පත්‍ය නාම රූපං. නාම රූප වල අවිද්‍යාව නැද්ද? ඒ ඔක්කොගේ මුල මොකද්ද? අවිද්‍යාව. ඊළඟට නාම රූප පත්‍ය ඇස කන නාසය දිවකය මන. මේ හයේ අවිද්‍යාව නැද්ද? අවිද්‍යා සහගත ඇසක් තිබෙනවා නම් අවිද්‍යා සහගත මානසිකාරයක් තියෙනවා නම් ඒ මානසිකාරයේ ඇස තුලින් යොමු වෙනකොට රූපය ඇහැට වැටෙනකොටම මොකද්ද වෙන්නේ? අවිද්‍යා සහගත විඥානයක් නෙවෙයි හටගන්නේ. එතකොට ස්පර්ශයක් තියෙනවා. ඇහැ රූපය විඥානය එකතු වෙනවා. අවිද්‍යා සහගතයි. අවිද්‍යාව තුල තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ අවිද්‍යා සහගත ස්පර්ශයක් ඇති වුනහම ඒ ස්පර්ශයේ මුල් කරගෙන කොහොමත් ස්පර්ශයේ මුල් කරගෙන තමයි විඳීමක් හටගන්නේ. එතකොට අවිද්‍යා සහගත ස්පර්ශයකින් නම් විඳීම හටගන්නේ. යා ඒ විඳීමට රැවටෙනවා. රැවටිච්ච ගමන් පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. අවේදනා පච්චා ඒ විඳීමට රැවටිච්ච ගමන් එයා ඒ විඳීමට ඇල්ලෙනවා. විඳින දෙයට ඇල්ලෙනවා. ආසාව ඇති වෙනවා. අන්නේ ආසාවෙන් තමයි අර දෘෂ්ටිය හැදෙන්නේ. සක්කාය දිට්ඨිය හැදෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදය තුල සිද්ධ වෙන ක්‍රියාත්මක වීමේ ඵලයක් හැටියටයි. ඒ කියන්නේ අවිද්‍යා සහගත වැඩපිළිවෙල තුල වේදනා පත්‍ය සංඛාරා අවිද්‍යා සහගත ස්පර්ශයෙන් ඇති වුණ විඳීම වේදනා පත්‍ය තණ්හා. අවිද්‍යා සහගත ස්පර්ශයෙන් ඇති වුණ විඳීම ඒ විඳීම නිසා හට ගන්නවා තණ්හාව. ඒ ආශාව හටගත්තට පස්සේ එයාට මේක පවත්වන්න ඕන.
එයා දන්නේ මේක කොහොමද සිද්ධ වුනේ කියලා. ඒ නිසා මොකද කරන්නේ? එයාට අනිත්‍ය ලෝකේ එයාට තනියම අනිත්‍ය ලෝකෙට මුහුණ දෙන්න එයා බයයි. එයා දන්නේ නැහැ මේක තුල මම නැහැ කියලා. එයා මොකද කරන්නේ? මමත්වයක් තුල ගොඩනගා ගන්නවා ආත්ම දෘෂ්ටියක්. එතකොට මුල උනේ මොකද්ද ඒකට? තණ්හාව. තණ්හාවට මුල උනේ මොකද්ද? විඳීම. විඳීමට මුල උනේ මොකද්ද? ස්පර්ශය. ඒක මොන සහගතද? අවිජ්ජා සහගතයි. අන්න නෝනින් කල්පනා කරනවා ශ්‍රාවකයා. මේ රූපේ ආත්මයයි කියපු හැඟීම දෘෂ්ටිය සංස්කාරයක්. මේ සංස්කාරය හටගත්තේ තණ්හාවෙන්. මේ සංස්කාරයත් අනිත්‍යයි. සංකතයි. සංකතයි කිව්වේ සකස් වෙච්ච එකක්. පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පාදයේ තුල හැදිච්ච එකක්. එතකොට මේ සංකාරය හැදුනේ තණ්හාවෙන්. තණ්හාවත් අනිත්‍යයි. සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ඒ තණ්හාව හැදුනේ විඳීම නිසා. ඒ විඳීමත් අනිත්‍යයි. සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ඒ විඳීම හැදුනේ ස්පර්ශය නිසා. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ඒ ස්පර්ශය හැදුනේ අවිද්‍යා සහගත. ඒකේ දුක ගැන අවබෝධයක් නැහැ. පංච පාදානස්කන්ධය ගැන අවබෝධයක් නැහැ. පංච පාදානස්කන්ධයට තමන් ඇලී ඉන්නවා කියලා අවබෝධයක් නැහැ. මේකේ නිදහස් වෙන්න පුළුවන් කියලා අවබෝධයක් නැහැ. නිදහස් වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා කියලා අවබෝධයක් නැති ලෝකික ඉඳගෙනයි මේ තණ්හා සාගතව සක්කාය දිට්ඨිය ගොඩ නැගෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට රූපේ ආත්මයයි කියලා නොසිතෙන්න පුළුවන්, නොදකින්න පුළුවන්. නමුත් එයාට හිතෙන්න පුළුවන් මේ විදිහට. නෑ. ආත්මය හැදිලා තියෙන්නේ රූපවලින්. පඨවි ආපෝ තේජෝ වායු කියන මේ රූප මුල් කරගෙන තමයි ආත්මය හැදිලා තියෙන්නේ කියලා එයාට කොහොම හරි කැරකි ඉන්න ඕනේ මොකේද එයාට? ආත්ම දෘෂ්ටියටයි. එතකොට නෝන තියෙන කෙනා ඒ වගේ අදහසක් ආවහම එයා ඒක සිහියෙන් දකිනවා. මේක සංස්කාරයක්. මොකක්ද දකින්නේ සිහියෙන්? මේක සංස්කාරයක්. දැන් ගහක වටේ හාරලා මුල හොයා ගන්නවා වගේ මෙයා මේ සංස්කාරේ මුල හොයනවා. හොයනකොට මෙයාට හම්බ වෙනවා මොකද්ද? අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත්තු විඳීමක් තියෙනවා. ඒ විඳීමෙන් හටගත්තු තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාවෙනුයි මේක හැදෙන්නේ. ආන්න මුල හෙව්වා. ඊට පස්සේ නුවණින් මෙනෙහි කරනවා. ඒ ආත්මය රූපයෙන් හටගත්තා කියන හැඟීම මොකක්ද? ඒක සංස්කාරයක්. ඒ සංස්කාරේ අනිත්‍යයි. ඒ සංස්කාරේ සංකතයි. ඒ සංඛාරේ පටිච්ච සමුප්පන්නයි. ඒ සංස්කාරය හැදුනේ මොකෙන්ද? තණ්හාවෙන්. අවිජ්ජාසගත ස්පර්ශයෙන් හටගත්ත විඳීමක්. ඒ විඳීමෙන් හටගත්ත තණ්හාවක්. ඒ තණ්හාවෙන් හටගත්ත මේ සංස්කාරي. දැන් ඔබට මේක තේරුම් ගන්න පහසුයි. දැන් ඔබට මතක තියෙන්න ඕනේ අර අවිජ්ජාපච්චය සංඛාරා කියන කොටස විතරයි. දැන් අවිද්‍යා සහගතව ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති ජීවිතයක් තුළ තනිකරම හැදෙන්නේ මොකද්ද? ඔව් අවිද්‍යා සහගත වැඩපිළිවෙලක් මිසක් ඊට වඩා දෙයක් නැහැ. එතකොට අවිද්‍යා සහගතව නම් එයා ඇස කන නාසය දිවකය මනස පවත්තන්නේ ස්පර්ශය අනිවාර්යයෙන්ම අවිද්‍යා සහගතයි. අවිද්‍යා සහගත ස්පර්ශයකින් නම් විඳින්නේ අවිද්‍යා සහගත විඳීමක් තියෙන්නේ. ඒ විඳ ගමන් මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. දැන් මෙයාට මේක පවත්වන්න ඕන. අන්නේ පවත්වන්න මෙයා ගොඩනගා ගන්න හිස් මතයක්. මේක මහා විශාල එකක් නෙමෙයි. අනවබෝධයක් නිසා ගොඩනැගිච්ච හිස් දෙයක්. ඉතින් එයා නෝනෙන් විමසනවා මේක සංස්කාරයක්, මේක හැදුනේ තණ්හාවෙන්,
මේ තණ්හාවත් අනිත්‍යයි. තණ්හාව හැදුනේ විඳීමෙන්, විඳීමත් අනිත්‍යයි. විඳීම හැදුනේ ස්පර්ශයෙන්, ස්පර්ශත් අනිත්‍යයි. ස්පර්ශය හැදුනේ අවිද්‍යාවෙන් කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවයි ස්පර්ශය එකට සම්බන්ධ කරන තාලේ. අපි අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලආයතනං, සලආයතනපච්චය පස්සෝ කියන ඔක්කොම එකට සම්බන්ධ කරලා අවිද්‍යා සහගත ස්පර්ශය කියලා දානවා. බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් තමයි මේක වෙන්නේ. දැන් මෙයා නුවණින් ඒ විදිහට විමසනකට බුදුරජාණන් වහන්සේ වදාලා අන්න එයාට පුළුවන්, එයා එහෙම දකින්න පටන් ගත්තොත් එයාට පුළුවන් අභ්‍යන්තරයෙන් නිකලෙස් කරගෙන අරහත්ත්වයටපත් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් එහෙම නොදකින්න පුළුවන්. නමුත් එයා දකින්න පුළුවන් මෙහෙම. ආත්මය තුල තමයි රූපය තියෙන්නේ. කලින් බැලුවේ රූපය ආත්මයයි, ඊට පස්සේ බැලුවා ආත්මය රූප වලින් ආත්මය හැදිලා තියෙනවා. සමහරට යාට ඒ කෝණයෙන් පේන්නේ වෙන කෝණයකින් පේනවා. මොකද්ද? ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කියලා. එයා මොකද කරන්නේ? එයා මේක අදහස ආවහම ආත්මය තුල රූපේ තියෙනවා කියන අදහස සක්කාය දිට්ඨියට ඇති වෙනකොට එයා මේක හොයන්නේ මොකද්ද? ගහක මුල හොයනවා වගේ මොකද්ද හොයන්නේ මෙයා? මේක ඇතුුනේ කොහොමද කිය මේ අභ්‍යන්තරයට නුවණින් විමසීමස බලනවා. බලනකොට මෙයාට මේකේ වැඩ කෑල්ල අහු වෙනවා. මොකද්ද? අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත්තු විඳීමක් තියෙනවා. මේ විඳීමෙන් හටගත්තු තණ්හාවක් තියෙනවා. අන්නේ තණ්හාවෙන් තමයි මේක සකස් වුනේ. අන්‍යා කල්පනා කරනකොට තණ්හාවෙන් තමයි මේ උපාදානයට වෙන්න ඕන ආකාරයට සකස් වුනේ. සක්කාය දිට්ඨිය සකස් වුනේ එතකොට තණ්හාවෙන්. ඒතර යා නෝනෙන් විමසලා බලනවා මේක මොකද්ද කියලා. ඒකට මේක සංස්කාරයක්. ඒතර යා අනිත්‍ය වශයෙන් බලනවා. මේක සංස්කාරයක්, මේ සංස්කාරේ අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒක ඇති වුනේ තණ්හාවෙන්. තණ්හාව අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ තණ්හාව ඇති වුනේ විඳීමෙන්. විඳීම අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ විඳීම ඇති වුනේ ස්පර්ශයෙන්. ස්පර්ශය අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ ස්පර්ශය ඇති වුනේ අවිද්‍යාව සහගතව. අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ විදිහට නුවණින් විමසගෙන යනකොට ආන්නයා නිකලෙස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා කෙනෙක් ඒ විදිහට දෙපෙන්න පුළුවන්. වෙන කෝණයකින් පේන්න පුළුවන් එයාට. මොකක්ද? රූපය තුල ආත්මය තියෙනවා කියලා. එතකොට එයා ඒකේ ඇතුළ හොයාගෙන යනකොට අර ටිකමයි යාට අහුවෙන්නේ. මොනවද? අවිද්‍යා සහගත ස්පර්ශයකින් හටගත්තු විඳීමක් තියෙනවා. ඒ විඳීමෙන් හටගන්න තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාවෙන් තමයි මේක හැදෙන්නේ. එයා මොකද කරන්නේ? සිහිය පිටවල ඒ හැම එකකම තියෙන ඇත්ත ස්වභාවය ඒ විදියටම දකිනවා. මොකද්ද? ඇත්ත ස්වභාවය මොකද? ඒ ඔක්කොගෙම තියෙනවා. අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කිව්වේ පටිච්ච සමුප්පාදයේ තුල හැදෙන එකක්. පටිච්ච සමුප්පාදයෙන් බැහැරව හැදෙන එකක් නොවේ. පටිච්ච සමුප්පාදයේ තුල හැදෙන එකක්. ආන්‍ය නෝනෙන් විමසනකට පටිච්ච සමුප්පාදය හැදෙන්නේ නැතු යනවා. එතකොට යා නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යාට එතකොට රූපය ගැන හතර ආකාර සක්කාය දිට්ඨිය ඇති නොවෙන්න පුළුවන්. නමුත් වෙන ක්‍රමයකට එන්න පුළුවන් යාට විඳීම ගැන. කොහොමද? විඳීම ගැන තියෙන සක්කාය දිට්ඨිය මොකද්ද? වේදනාව ආත්මයයි කියලා සලකනවා. එකක්. ඊළඟට වේදනාවෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා සලකනවා. දෙක.
ඊළඟට ආත්මය තුල වේදනාවක් තියෙනවා කියලා සලකනවා ඒ 3. වේදනාව තුල ආත්මය තියෙනවා කියලා සලකනවා ඒක 4. විඳීම හටගන්නේ මොකෙන්ද? ඔව් ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණාම තමයි විඳීම හටගන්නේ. කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණාමයි විඳීම හටගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වුණාමයි විඳීම හටගන්නේ. දිවයි රසයයි විඥානයයි එකතු වුණාම විඳීම හටගන්නවා. කයයි පහසයි විඥානයයි එකතු වුණාම විඳීම හටගන්නවා. මනසේ අරමුණයි විඥානයයි එකතු වුණාම විඳීම හටගන්නවා. මේ විඳීම හටගන්නකට මේ එකතු වෙන දේවල් වල තියෙන්නේ අවිද්‍යාව කියලා එයා දන්නේ. මේ නිසා මෙයාට මේ විඳීම කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? තණ්හාවක් ඇති වෙනවා. ඇති වෙලා මෙයා මේ විඳීම වැළඳ ගන්නවා. කොහොමද වැළඳගන්නේ? ආත්මය කියලා. එහෙම නැත්තම් මේ විඳීම තුල තමයි මේ විඳීම් වලින් තමයි තමන්ව හැදිලා තියෙන්නේ කියලා. එහෙම නැත්තම් තමන් තුල තමයි මේ විඳීම තිබෙන්නේ කියලා. එහෙම නැත්තම් විඳීම තුල තමයි තමා ඉන්නේ කියලා කොහෙන් හරි පවතින ඕන එකක් යා හිතින් හදා ගන්නවා. නමුත් යා දන්නේ ඒකක් නිසා පවතිනව නෙවෙයි. පවතින්නේ පටිච්ච ඒ හේතුව නිසා දිගින් දිගට පටිච්චසමුප්පාදේ පවතින නිසා. එයා යම් දවසක ඇත්ත දැකලා යථාභූත ඥාණය ඇති වෙලා ඒ ක්‍රියාකාරීත්වයෙන් නිදහස් වුණා නම් ඉරායදලා යන්නේ නිදහස්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදීම ගැන එයා අභ්‍යන්තරීකව විමසා බලන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට විදීම ගැන ඕන්නේ යාට අහු වෙනවා. මොකක්ද අහු වෙන්නේ? අවිද්‍යා සහගතයි මේ ස්පර්ශය. අවිද්‍යාවෙන් තමයි මේ ස්පර්ශය හැදිලා තියෙන්නේ. ඉතින් මේ ස්පර්ශයෙන් තමයි විඳීම හැදුනේ. ඒ විඳීම ගැන තමයි ආසාව ඇති වුනේ. ඒ ආසාව නිසායි අර විඳීම ආත්මේ වශයෙන් ආත්ම දෘෂ්ටියෙන් ගත්තේ. එතකොට අපි එහෙමනම් පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ ආත්ම දෘෂ්ටියෙන් අරගෙන තියෙන්නේ ආසාව නිසා. වේදනා උපාදානස්කන්ධේ ආත්ම දෘෂ්ටියෙන් අරගෙන තියෙන්නේ ආසාව නිසා. එහෙම ඒ ආසාව ඇති උනේ අවිද්‍යාසහගත ස්පර්ශය නිසා. එහෙමනම් අපිට මේ මහා ලොකුවට පෙවුනට මෙතන තියෙන්නේ මේ ලොකු දෙයක්කට වඩා මොකද තියෙන්නේ? අවුල් වෙච්ච එකක්. මෙතන තියෙන්නේ මොකද්ද? අවුල් වෙච්ච එකක්. අපිට පුළුවන් නම් අපේ ජීවිතය ඇතුලෙන් බලලා මේ අවුල ලියා ගන්න. එතකොට අපි සක්කාය දිට්ඨියක් දකින්නේ නැහැ. ඒ කිව්වේ ඔව් වේදනාව ආත්මයයි කියලා අපි දකින්නේ නැහැ. ඊළඟට වේදනාවෙන් හැදිච්ච තමා ඉන්නවා කියලා දකින්නේ නැහැ. තමා තුළ විඳීම තියෙනවා කියලා දකින්නේ නැහැ. විඳීම තුළ තමන් ඉන්නවා කියලා දකින්නේ නැහැ. ඒ ඔක්කොම දකින්නේ අවිද්‍යාසහගත ස්පර්ශයෙන් හටගන්න විඳීමෙන් හටගන්න තණ්හාව නිසා. අන්න නුවණ පාවිච්චි කළා කල්පනා කරනවා මේක සංස්කාරයක්. මේ සක්කාය දිට්ඨිය සංස්කාරයක්. මේ සංස්කාරය අනිත්‍යයි. මේක සංඛතයි. පටිච්ච සමුප්පන්නයි. මේක හැදුනේ තණ්හාවෙන්. මේ තණ්හාවත් අනිත්‍යයි. සංඛතයි. පටිච්ච සමුප්පන්නයි. ඒක හැදුනේ ස්පර්ශයෙන්. ස්පර්ශයත් අනිත්‍යයි. සංඛතයි. පටිච්ච සමුප්පන්නයි. ඒක හැදුනේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවත් අනිත්‍යයි. සංඛතයි. පටිච්ච සමුප්පන්නයි. ඒතකොට බලන්නකෝ නිත්‍ය දේවල් මොකවත් නැහැනේ. නමුත් අපි කොච්චර දුර ඇවිල්ලාද දැන්? මේ නිත්‍ය දේවල් මොකවත් නැතුව කොයිතරම් දුරක ඇවිල්ලාද දැන් අපි? අපි කල්ප ගානක් දිව්‍ය ලෝකවල ඉඳ ඇති. කල්ප ගානක් බ්‍රහ්ම ලෝකවල ඉඳ ඇති. මනුස්ස ලෝකේ කල්ප ගානක් ඉඳ ඇති. බුදුරජාණන් වහන්සේ වදාලා එක මිනිස්සෙක් එක කල්පයක් තුල
මැරෙන වාර ගණන බැලුවහම ඒ වාර ගණන තුල එයාගේ යටසකිල්ල පොළොවට පස් වෙන්නේ නැත්තම් විශාල කන්දක් ගොඩ ගහන්න පුළුවන් කියලා. මෙච්චර දුර ඇවිල්ලානේ අපි. නමුත් අපිට තේරෙන්නේ මොකක් වගේද? අපිට තේරෙන්නේ එච්චර දුර ඇවිල්ලා නෑ වගේ. අපිට තේරෙන්නේ අලුතින්ම මේ පටන් ගත්තා වගේ. අවිද්‍යාවේ හැටි. ඒ නිසා අපිට හැම එකටම මොකද? පියවරක් තබන්න නැකතක් ඕනේ. ඒ මොකද? අලුතින්ම පටන් ගත්තා කියලා අපිට හිතේ. අපිට හිතාගෙන ඉන්නේ මේ අවුරුදු 50ට මොකද්ද මේ? මේ මහා විශාල එකක් ලැබිලා වගේ. ඉතින් මේ අවුරුදු 50ට ගෙවා ගන්න සැලසුම් කරනවා මේ අය දන්නේ නැහැ අවුරුදු 10 ගාණක් වයස තියෙන දිව්‍ය ලෝක තියෙනවා. අනන්ත සැප තියෙන දිව්‍ය ලෝක තියෙනවා. මේ මිනිස් ලෝක කියලා කියන්නේ සැප බහුල ලෝකයක් නෙමෙයි පින්වතුනි. මිනිස් ලෝක අයිතින්නේ මොකේද? සැප දුක් දෙක මිශ්‍ර ලෝකයකට. ආබස්සර කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා තනිකර සැප තියෙන ලෝකයක්. අන්‍ය ආබස්සර දිව්‍ය ලෝකේ තියෙන සැප වගේ සැපක් විඳින්න පුළුවන් මේ ජීවිතයේදී නිකලෙස් වුණොත්. බුදුරජාණන් වහන්සේ දවසක් එහෙම දේශනා කළා. දවසක් බුදුරජාණන් වහන්සේ පාත්‍රය හොදලා ඒ තෙත පාත්‍රය අරගෙන පිණ්ඩපාති වැඩියා ගමට. මාර්යා එදා මුළු ගමටම වැහුණා. පිණ්ඩපාති නෑ. හිස් පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනවා අසපුවට. මාර්යා පෙනීදලා කිව්ව භාග්‍යතුන් වහන්සේ මොකද දාන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා "අයි මාර්යා දැන් ඔබ මේක නැති කළේ? ආපහු වඩින්න මං හරි ගස්සලා දෙන්නම්" කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා "සුසුකං වත ජීවාම උස්සුකේසු අනුස්සුකා උස්සුකේසු මනුස්සාම උස්සුකේසු අනුස්සේසු විහෙරාම අනුස්සුකා." ඒකාන්තයෙන්ම අපි සපසේ ජීවත් වෙනවා. මේ කාම පිපාසයෙන් පිස්සෙදිච්ච මිනිස්සු අතර පිස්සුවක් නැතුව. උස්සුකේසු මනුස්සේසු විහෙරාම අනුස්සුකා. ඒ පිස්සෙදිච්ච ලෝකෙ කිසි පිස්සුවක් නැතුව අපි ජීවත් වෙනවා. සුසුකං වත ජීවාම දේවා ආභස්සරයතා. පීතිබක්කා භවිස්සාම දේවා ආභස්සරා. සුසුකං වත ජීවාම යේසං නෝනත්ති කිංචනං. අපිට කිසිවක් නැහැ තෘෂ්ණාසහගත. කිංචන කියලා කියන්නේ රාග දේශ මොහ ආදී කෙලෙස්. ඒ කෙලෙස් අපිට මොකවත් නැහැ. සනසිල්ලේ ඉන්නවා. පීති බක්කා භවිස්සාම දේවා ආබස්සරායත. ආබස්සර දෙවියන් වගේ අපි ප්‍රීතිය අනුභව කරලා ඉන්නවා. උඹේ දාන්නේ නැතුවට කම් නැහැ. එතකොට බලන්න ඒ ප්‍රීතිමත් බව මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුෙකුට හිතා ගන්නවත් බෑ. ඒ මේ අවුරුදු 50-60 ගෙවන්න පුදුම විදියට මහා ජරමරයක්. ආන්නේ නිසා ඒ කොමයි ලෝකේ පටලැවෙන්නේ අනවබෝධය තුල මිසක් අවබෝධය තුල නෙවෙයි. අවබෝධ වෙන්න ඕනේ මොකද්ද? පටලැවි යන එකද පටලැවිල්ල ලිහිලා යන එකද? ලිහිලා යන එකයි වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට ওই විදිහට නොහිතෙන්න පුළුවන්. නමුත් සංඥාව ගැන යාට ආත්ම දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. කොහොමද? සංඥාව කිව්වේ හඳුනා ගන්නවා, රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගඳ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, අරමුණු හඳුනා ගන්නවා. මේ හඳුනා ගන්න ලෝකෙට මෙයා සම්පූර්ණයෙන්ම රැවටෙනවා. අයි මේ හඳුනා ගැනීම තියෙන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. එතකොට අවිජ්ජාසහගත නම් ස්පර්ශය හඳුනා ගැනීමට යා රැවටෙනවාමයි. ඉතින් හඳුනා ගන්න එක ගැන හතර ආකාරයකට රැවටෙනවා. මොකක්ද? එක්ක සංඥාව ආත්මයයි කියලා රැවටෙනවා. එහෙම නැත්නම් සංඥාවෙන් තමයි මේ ආත්මය
හැදිලා තියෙන්නේ කියලා සලකනවා. එහෙම නැත්නම් මේ ආත්මය තුල තමයි සංඥාව තියෙන්නේ කියලා සලකනවා. එහෙමත් නැත්නම් සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ කියලා සලකනවා. ඔන්න අහු වුණා යා ඊට පස්සේ. තමන් විසින්ම හිර කූඩුවක් හදාගෙන තමන්ම ඉබ්බ දාලා තමන්ම යතුරු හංගලා තමන්ම හොයනවා. ඒ වගේ එකක් තමයි අපි මේ කර කර ඉන්නේ. එතකොට මේ සංඥාවේ හිර වෙච්ච කෙනා එයා නුවණින් විමසලා බලනවා මේ දෘෂ්ටිය තියෙනකොට මේක කොහොමද හටගත්තේ? කොයි විදිහට හටගත්තේ? මොන විදිහටද හටගත්තේ? මොකද්ද මේකේ මුල? හොයාගෙන යනකොට එයාට හම්බ වෙනවා. මොකද්ද? අවිද්‍යාසගත විඳීමක් හට ගන්නවා. ඒ විඳීම නිසා ඇලෙනවා. ඒ ඇලෙන නිසා ඒ ඇලීමෙන් තමයි මේ අඳුන ගන්න ලෝකේ අල්ලගන්නේ ආත්මයයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ආත්ම දෘෂ්ටිය මොකද්ද? සංස්කාරයක්. ඒ සංස්කාරේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ සංස්කාරය හැදුනේ තණ්හාවෙන්. ඒ තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ තණ්හාව හැදුනේ විඳීමෙන්. ඒ වේදනාව අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ විඳීම හැදුනේ ස්පර්ශයෙන්. ස්පර්ශය අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ ස්පර්ශය හැදුනේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි කියලා නුවණින් විමස යනකොට නිකලෙස් වෙනවා යා. දැන් අපිට මේ නිකලෙස් ඉන්න බැරි මොකද මේ? අපි ඇතුළාන්තයේ නුවණින් විමසන් නැතුව අර හිර කූඩුවක් අපි හදාගෙන හතර වටේට ඉබ්බ දාලා යතුරු හංගගෙන පිටින් ඉල්ලනවා යතුරු. මොකද කොහෙද යතුරු තියෙන්නේ? තමන් ගාව. තමන් හංගලා. ඉතින් තමන්ම හොයාගන්න ඕනේ හංගපු තැන. ආන්නේ වගේ තමයි මේක. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සක්කාය දිට්ඨිය සංකාර ගැන. මොනවද මෙතන සංකාර කියන්නේ? චේතනා. ඒ මොකද්ද? මොන චේතනාද? ඒක ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශයෙන් ඇති වෙන්නේ කොහොමද? එතන චේතනාව කී ආකාරද? 6 ආකාරයි. මොකද්ද? ඇහෙන් ඔන්න රූපයක් දකිනවා. ඇහෙන් රූපයක් දකිනකොට මොකද්ද වෙන්නේ? මෙතන අභ්‍යන්තර මානසිකාරයේ තියෙන නිසා ඇහි රූපයයි ඇහෙන් රූපේ දැනගන්නවා විඥානය. එතකොට ඇහි රූපයයි විඥානය එකතු වෙනවා. ඒක මොකද්ද? ස්පර්ශ. අවිද්‍යාව සහගතයි. ඒ ස්පර්ශයෙන් තමයි විදීම හටගන්නේ. ඒ ස්පර්ශයෙන්මයි හඳුනා ගැනීම හටගන්නේ. ඉතින් හඳුනා ගන්නවා රූපේ ඇහෙන්. ඒ රූපේ ගැන ස්පර්ශය නිසාම චේතනාවක් ඇති වෙනවා. හඳුනා ගන්න රූපේ ගැන නිසා ඒ චේතනාව රූප සංචේතන. ඒ වගේ ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන්නේ හිතට අරමුණක් කියනවා. එතකොට හිතෙන් දැනගන්නකොට හිතයි අරමුණයි විඥානය එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් දැන් මෙතන තියෙන විද්‍යාව පහළ වෙලාද අවිද්‍යාවද? අවිද්‍යාව සහගත ස්පර්ශයක්. එතකොට මොකද වෙන්නේ? විදීමක් තියෙනවා. ඔව් ස්පර්ශ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විදීම. අඳුන ගන්නවා. අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් ඒ අඳුන ගැනීම. ඊළඟට චේතනාය තියෙනවා. ඒ දකින දේ ගැන හිතට හිතෙච්ච දේ ගැන. එතකොට ඒ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් ඒ චේතනාව. මොකද ඉන්නේ අර විදින දේ නිසා මේ ඔක්කොට මෙයා ඇලෙනවා. ඇලිලා මොකද වෙන්නේ? මේ සංස්කාර තමා කියලා ඔන්න හිර කූඩුව හදාගන්නවා. හදාගෙන මේකෙන් ගැලවෙන්න කල්පනා කරන පැත්තෙන් කොහෙන් ගත්තත් ගැලවෙන්න පිළිවෙලක් නැහැ. මොකද යතුරු හංගලා. කවුද හැංගුවේ? තමා විසින්. දැන් මේ ඔන්න ඒක ලියා ගන්න ඕනේ යතුරු හොයා ගන්නවා. කොහොමද මේ සංඛාර ගැන මේ විදිහ අදහසක් ඇති වුනේ? මක් නිසාද? කොහොමද කියලා හොයාගෙන ඔන්න අහුවෙනවා යතුරු සෙට් එක. මොකද්ද? අවිද්‍යා සහගත ස්පර්ශයෙන් ඇති වෙච්ච විඳීමක් තියෙනවා. ඒ විඳීමෙන් ඇති වෙච්ච
තණ්හාවක් තියෙනවා. ඕන්නේ තණ්හාවෙන් තමයි මේක යා හදලා තියෙන්නේ. අන්න මෙයා මේ හැම එකම කඩලා දානවා. කොහොමද? මේ සංස්කාරයක් මේ සංස්කාරය අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. මේක හැදුනේ තණ්හාවෙන්. මේ තණ්හාව අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. මේ තණ්හාව හැදුනේ විදීමෙන්. විදීම අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒක හැදුනේ ස්පර්ශයෙන්. ස්පර්ශය අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ස්පර්ශ හැදුනේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඔය විදිහට බලනකොට සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙනවා කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ විස්මිත දේශනා කෞශල්‍යය. සක්කාය දිට්ඨිය තියෙන කෙනෙක් රහතන් වහන්සේ නමක් බවට පත් කරන හැටි මේ කියන්නේ. දැන් මේ පටන් ගන්න මොකෙන්ද හිමසන්නේ? සක්කාය දිට්ඨිය. මේක ඉවර කරනවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට බලාගෙන යන්න නිකලෙස් වෙලා යනවා. මේ කියන්නේ සෝතාපන්න තත්ත්වෙ නෙවෙයි. අරහත්ත්වයටපත් වෙනවා කියනවා මේ විදිහට බලාගෙන ගියොත්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කෙනෙකුට ඇති වෙන්න පුළුවන් මේ විදිහට ඇති නොවෙන්න පුළුවන්. නමුත් විඥානය ගැන ඇති වෙන්න පුළුවන්. විඥාන කීයක් තියෙනවද? 6 ආකාරයි. මොනවද ඒ? ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනෝ විඥානය. මේ මනසේ විඥානය. ඔයිට අමතර විඥානයක් නැහැ. එතකොට මේ විඥානය හටගන්නේ මොකින්ද? නාම රූප ප්‍රත්‍යයෙන් මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. නමුත් මේ සම්පූර්ණ ලෝකෙ ගොඩනගන්නේ මොකින්ද? අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාදයේ තුලින් හැදිච්ච දේවල් මිසක් වෙන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. පටිච්චසමුප්පාදේ නිරුද්ධ කළාට පස්සේ තියෙන එක වෙනම එකක්. ඒකට පංච උපාදානස්කන්ධයක් නැහැනේ. පටිච්චසමුප්පාදේ නැති වෙච්ච ගමන් පංච උපාදානස්කන්ධේ නෑ. පංචස්කන්ධ විතරයි. එතකොට මේ විඥානය ගැන යා රැවටෙනවා. විඥානය ගැන රැවටිල්ල තමයි බලවත් එක. විඥානය ගැන යා රැවටෙනවා. හරීම ඇයි මේක මේ එක හිතන්න ඉස්සෙල්ලා මවලා ඉවරනේ. ඒ නිසා මේ විඥානය ගැන තමයි රැවටෙන්නේ. විඥානය ආත්මයයි කියලා රැවටෙනවා. 1 2 ආත්මය හැදිලා තියෙන්නේ විඥාණයෙන් කියලා රැවටෙනවා. 3 ආත්මය තුල තමයි විඥාණය තියෙන්නේ කියලා රැවටෙනවා. 4 විඥාණය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා රැවටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේක සංස්කාරයක්. ඒ කිව්වේ සකස් වෙච්ච දෙයක්. අපේ ජීවිතවල ඇති වෙන දේවල් වගේ දැන් අපේ ජීවිතවල ඒ වගේ ඇති වෙනෝනේ සැක කරුණු මොකවත් නැහැ. අපි ඒවට බිය ඇති වෙන කරුණු මොකවත් නැතු. අපි ඒකට මොන බිය කියලාද කියන්නේ? හුඹස් බිය කියනවා. හුඹහක් දැකලා දැන් යා මවනවා ණය. දැන් යා ණය මවලා දැන් හුඹහ ළඟින් යන්නේ නැහැ. මොකද? ණයයි ඉන්නවා. එතකොට ඒක දැන් අපි එතකොට ඒක නැති වෙන්න මොකද කරන්න ඕනේ? හුඹහ කඩන්න ඕනේ. හුඹහ කඩලා මට්ටම් කරපු දවසට ණයක් නැහැ. ආන්නේ වගේ මේ ජීවිතය තුල සක්කාය දිට්ඨිය ඇති වෙලා තියෙන්නේ ඇත්තක් තුලින් නෙවෙයි. අසත්‍යයක් තුලින්මයි. ඉතින් ඒ නිසා මෙයා විඥානය ගැන ලෝණින් විමසනවා මේකේ මුල මොකද්ද? ඇයි මේව හිතුනේ? මොකද මේව හිතෙන්න හේතුව? ඇයි මේක ඇති වුනේ කියලා හොයාගෙන යනකොට ඔන්න එයාට මේ විඥානය ගැන ඇති වෙච්ච මේ මතවල තියෙන බැරෑරුන්දී හැදිච්ච කොම ටික එළියට එනවා. මොනවද? අවිද්‍යා සහගත ස්පර්ශයෙන් විඳීමක් හටගත්තා. ඒ විඳීමෙන් තණ්හාවක් හටගත්තී. තණ්හාව නිසායි මේ විඥානය ආත්මය කියලා ගත්තේ. ඒ තණ්හාවෙන්මයි මේ විඥානය ආත්මය මේ විඥාණයෙන් හැදිච්ච එකක් කියලා ගත්තේ. ඒ තණ්හාව නිසාමයි ආත්මය තුල විඥාණය තියෙනවා කියලා ගත්තේ. ඒ තණ්හාව නිසාමයි විඥාණය තුල ආත්මය තියෙනවා කියලා ගත්තේ. දැන් යාට තේරුණා මේක මෙහෙම හැදිලා තියෙනවා මිසක් එහෙම එකක් නෑ. යාට තේරුණා මේක සංස්කාරයක් කියලා. මොකද කළේ යා?
එයා අනිත්‍ය වශයෙන් වඩන්න පටන් ගත්තේ ඔක්කොම. ඒ සකස් වෙච්ච සියලු හේතු ටිකයි ඵල ටිකයි ඔක්කොම අනිත්‍ය වශයෙන් වඩන්න පටන් ගත්තා. මේ සංස්කාරය අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ සංස්කාරය හැදිච්ච තණ්හාව අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. තණ්හාව හැදුනේ විඳීමෙන් මේ විඳීම අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ විඳීම හැදුනේ ස්පර්ශයෙන් ස්පර්ශය අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ ස්පර්ශය හැදුනේ අවිද්‍යාවෙන් අවිද්‍යාව අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා විමස යනකට යා නතර වෙන්නේ කොහෙන්ද? අරහත්ත්වයටපත් වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙනෙකුට මේ වගේ සක්කාය දිට්ඨිය ඒ විදිහට ඇති නොවෙන්න පුළුවන්. වෙන කෝණයකට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒකම මොකද්ද වෙන කෝණයකට ඒකම එන්නේ? එයාට එන්න පුළුවන් මෙහෙම ආත්මයක් තියෙනවා. ඒ ආත්මය මරණ ඒක තමයි ලෝකේ. ඒ ආත්මය මරණින් මත්තේ නිත්‍ය බවටපත් වෙනවා, ස්ථිර බවටපත් වෙනවා, වෙනස් වෙන්නේ නැති ස්වභාවයටපත් වෙනවා කියලා. මේක තමයි පුතඥ මනසේ ගොඩනැගෙන සක්කාය දිට්ඨි අනිස්වරූපය. ඉතින් මේ පුතඥ ආකල්පේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර වෙච්ච ලෝකයේ අනිත් සියලුම ආගම් වල තියෙන්නේ. මේ ආත්ම දෘෂ්ටිය මරණින් මත්තේ නිත්‍ය වූ සදාකාලික වූ තැනකට යනවා කියලා. එතකොට මේක මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා නොනැති කෙනා මේක විමසලා මේක සාස්වත දෘෂ්ටිය. මේක නුවණින් විමසලා බලනවා මේකේ මුල මොකද්ද කියලා. මුල අහු වෙනවා. මොකද්ද මුල? ආවිද්‍යාසහගත ස්පර්ශයෙන් හටගත්තු විඳීමක් තියෙනවා. ඒ විඳීමෙන් හටගත්තු තණ්හාවක් තියෙනවා. ආනේ තණ්හාවෙනුයි මේ සාස්වත දෘෂ්ටිය හටගන්නේ. එතකොට මෙයා නුවණින් විමසන මේක සංස්කාරයක්, මේ සංස්කාරයත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ සංස්කාරය ඇති උනේ තණ්හාවෙන්, තණ්හාවත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ තණ්හාව ඇති උනේ විඳීමෙන්, විඳීමත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ විඳීම ඇති උනේ ස්පර්ශයෙන්, ස්පර්ශයත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ ස්පර්ශය ඇති උනේ අවිද්‍යාවෙන්, අවිද්‍යාවත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. විමස යනකට කෙලවර වෙන්නේ මොකෙන්ද? අරහත්ත්වයෙන් කියනවා කෙලවර වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙකුට මෙහෙම හිතෙනවා නෑ. මරණින් මත්තේ මොකවත් නෑ. මරණින් මත්තේ මොකුත් නෑ. මේ හිත කුලගි ගියා වගේ වෙනවා. මේ පඨවි ආපෝ තේජෝ සතර මා ධාතුන් සතර මා ධාතු එකතු වෙලා මරණින් මත්තේ ආත්මයක් නෑ. කිසිම දෙයක් නෑ මරණින් මත්තේ. ආයේ ඒක ගැන කතා කරලා වැඩක් නෑ කියන මතේ ඉන්න ලෝකෙ නැද්ද? ජීවත් වෙලා ඉන්නකම් විතරයි. එතකොට ඒගොල්ලන්ට තියෙන ඒකට කියන්නේ මොන දෘෂ්ටියද? උච්ඡේද දෘෂ්ටි. උච්ඡේද දෘෂ්ටියට ආපු එක්කිනා හිතන්නේ කොහොමද? ජීවිතේ තියෙනකම් කාලා බීලා ඉන්න ඕනේ මේකේ. මලාට පස්සේ ඒවා විස්තර ඕනේ නෑ. මලාට පස්සේ එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සක්කාය දිට්ඨියම එක්තරා විකෘතියක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේක ඇති වෙච්ච එක්කෙනා නුවණින් විමසලා බලනවා. බලනකට මෙයාට අහු වෙනවා අර මුල් ටිකම. මොනවද? අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විදීම හට ගන්නවා. ඒ විදීමෙන් තණ්හාව හට ගන්නවා. ආන්නේ තණ්හාවෙනුයි මේ උච්ඡේද දෘෂ්ටි හටගන්නේ. මේක සංස්කාරයක්. යා නුවණින් විමසන්න පටන් ගන්නවා මේ සංස්කාරය අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ සංස්කාරය හැදුනේ තණ්හාවෙන්. මේ තණ්හාව අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ තණ්හාව හැදුනේ විඳීමෙන්. මේ විඳීම අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ විඳීම හැදුනේ ස්පර්ශයෙන්. මේ ස්පර්ශය අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ ස්පර්ශය හැදුනේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව අනිත්‍ය සංකතය පටිච්ච සමුප්පන්නයි කියලා විමසනකොට එයාට මොකද වෙන්නේ? අරහත්ත්වයට පත්ලා ඉවරනේ. මේක හරිය ලස්සන දර්ශනයක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඊළඟට උන්වහන්සේ මෙහෙම කියනවා කෙනෙකුට ඒව නැතුව වෙන ස්වරූපයකින් එන්න පුළුවන්. ඒ තමයි
කාංඛී හෝ වේචිකිච්චි අනිට්ඨංගතෝ සද්ධම්මේ. සද්ධර්මයේ ගැන සැක කරනවා. එයාට සද්ධර්මයේ ගැන ස්ථාවරත්වයකට එන්න බෑ. ඒක වෙන්නේත් මොකෙන්ද? ඒක වෙන්නේ අවිද්‍යාසහගතව සක්කායදිට්ඨිය නිසාමයි ඒක වෙන්නේ. මොකක් නිසාද ඒක වෙන්නේ? ඔව් මේ සක්කායදිට්ඨිය නිසාමයි. වෙන දෙයක් නිසා නෙමෙයි ඒක වෙන්නේ. ඇයි සක්කායදිට්ඨිය නැත්තම් ශ්‍රද්ධාව තුළ යා ස්ථාවර භාවයටපත් වෙනවනේ. ඉතින් මෙයාට මේ ශ්‍රද්ධාව තුළ ස්ථාවර භාවයටපත් වෙන්නේ නැත්නම් මොකක් නිසාද? සක්කායදිට්ඨිය නිසාමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අන්නයා ඒ තමන්ගේ සැකේ ශ්‍රද්ධාව පිහිටන් නැති එක ගැන ඔන්න නෝනින් විමසනකට මුල් ටික හොයාගෙන යනකොට අර මුල්මයි අවුෙන්නේ. මොනවද? අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත්තු විඳීමක් තියෙනවා. ඒ විඳීමෙන් හටගත්තු තණ්හාවක් තියෙනවා. ආන්නේ තණ්හාව නිසායි අර ශ්‍රද්ධාව නැතිකමත් හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක සංස්කාරයක්. ඒක සංස්කාරයක්. එතකොට යා නෝනින් විමසනවා මේ සංස්කාරය සද්ධා රහිත බව නම් වූ සංස්කාරයත් ඒ සැකේ නම් වූ සංස්කාරයත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒක හැදුනේ තණ්හාවෙන්. ඒ තණ්හාවත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඊළඟට ඒ තණ්හා හැදුනේ විදීමෙන්. ඒ විදීමත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ විදීම හැදුනේ ස්පර්ශයෙන්. ස්පර්ශයත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ ස්පර්ශය හැදුනේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. නුවණින් විමසලා බලාගෙන යනකොට යා නිකලස් භාවයටපත් වෙලා අරහත්ත්වයටපත් වෙනවා. මේකේ විශේෂත්වය තමයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ මේ වගේ සාමාන්‍ය පුතඥාය තමයි එන්නේ නේද? පුතඥාය එනවා. සාස්වත දෘෂ්ටිය තියන අය එනවා. උච්ඡේද දෘෂ්ටිය තියන අය එනවා. ශ්‍රද්ධාව නැති සැකේ තුලම ඉන්න අය එනවා. ඒ සෑම කෙනෙකුටම මේකේ විසඳුම තියෙනවා. සක්කාය දිට්ඨියට විච් එක්කනාට විෂයාකාර වූ විසඳුම තියෙනවා මෙතන. ඒ සක්කාය දිට්ඨියම වෙනස රූපයකින් ක්‍රියාත්මක වෙන අයට ඒත් විසඳුම තියෙනවා. ඒ සක්කාය දිට්ඨියම සාස්වත උච්ඡේද වගේ දෘෂ්ටි වලින් ක්‍රියාත්මක වෙනකොට ඒත් විසඳුම තියෙනවා. ඒ සක්කාය දිට්ඨියම සද්දා රහිතව සැකේ තුල ක්‍රියාත්මක වෙනකොට ඒත් විසඳුම තියෙනවා. නානා අයන බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ නේ. නොයේ මත දරපු අය. දැන් අපි දන්නවා ජම්බුකාජීව වගේ අය ගත්තොත් එහෙම නේද? ඒගොල්ලෝ ගත්තොත් එහෙම කොයිතරම් අමුතුනේ අමු නිර්වති. අවුරුදු 55ක්ද කොයිද නේ? අවුරුදු 55ක්ද කොයිද තපස් රැක්කා. මොකද කරේ? කන්දකට නැගලා හුලම් බිබී ඉන්නවා. හායි ගාලා කට අරිනවා. අරලා කම්බුල් දෙක පුම්බල හුලම් ගන්නවා. බුස් ගාලා ගිලිනවා. විනිශ්චය ඇවිල්ලා දානමාන අරගෙන කඩ තියාගෙන ඇවිල්ලා කියනවා අනේ පින්වතානනි මේ දානේ ස්වල්පයක් වළඳින්න සීක්වා කියලා. උඹලට ඕනෙම කියන නිසා ඔය පින් ආගෙනilla කියලා මොකද කරන්නේ? තනකොළ ගහක් කඩලා අර දානි ගාලා දිවේ ගහගෙන කියනවා දැන් ඇති දැන් ඵලයල්ලා දැන් පින් උඹලට. මිනිස්සු ඉතින් වැඳ යනවා. වැඳ යනවා. මෙයා මොකද කරන්නේ? රාත්‍රී කාලට යනවා ආණ්ඩුවේ වැසිකිළියට. ගිහිල්ලා හොඳට සප්පායන් යනවා. ඒ උදේ එන සද්ද නැතු උදේට. කර්මයක් නේක වෙලා තියෙන්නේ සංසාරේ මං මතක හරියට පසේ බුදුරජාණන් වහන්සේ නමකට කරපු නින්දාවක්. හරි පරිස්සම් වෙන්න නින්දා කරන්න එපා. කේලම් කියන්න එපා. අනවශ්‍ය විදියට මිනිස්සුන්ව සැක කරන්න එපා. කයි කතන්දර හදන්න එපා. ඒ නිසා අපි ඒ විතර නෙමෙයි අපේ සාමාන්‍ය ජීවිතෙදිත් අපි එහෙම පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙලා අපි අපේ මේ මනුස්ස ජීවිතය හොඳට ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගෙන අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ පරණ වලේ කැරකි වැටෙන්නද? නෑ, පරණ වල දැන් හොඳටම පරණයි. දැන් මොකද්ද වෙන්න ඕනේ? පරණ වලෙන් නැගිටින්න බලන්න ඕනේ. ආන්නේකට තමයි මේ ධර්මය අපි ඉගෙන ගන්න. ජම්බුක වගේ එයා කොයිතරම් දෘෂ්ටි ගොඩකද හිටියේ නේ. ඒ අයත් ඇවිල්ලා
තමන්ගේ ප්‍රශ්නේ මුල හොයාගෙන අවිජ්ජාසහගත ස්පර්ශයෙන් හැදෙන විදීමෙන් හටගන්න තණ්හාවෙන් මේක හැදෙන්නේ කියලා හොයාගෙන ඉබඳු අය පවා මේක නිදහස් කරලා නිරවුල් කරගත්තා නම් එහෙම වුණා නම් ඊටු ටික කියන්නේ ඇයි අපිට බැරි නේද? ආන්නේ නිසා අපටත් පුළුවන්. අපට ඕන කරන්නේ මොකද්ද? අපිට ශ්‍රද්ධාව ඕනේ. වීරිය ඕනේ. නුවණින් විමසීම ඕනේ. හිතට ගත්තොත් බැරි නෑ. මේ නිසා අපි මේ දුර්ලභ අවස්ථාව අපිට අහිමි වෙන්න කලින් අපි මේක කරන්න ඕනේ. එක අම්මා කෙනෙක් හිටියා අපි භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා කොළඹ ඔය පැත්තක වාඩි වෙලා භාවනා කරලා ධර්ම ඉගෙනගෙන යනවා. හරි හොඳට භාවනා කරලා. නමුත් බලන්න ජීවිතේ පස්සේ එන හැටි දවසක් ගෑස් එක ලීක් වෙලා කාමරේ. උදේ ගිහලා ලයිට් එක දැම්ම ගන්නකොට ලයිට් එක ස්පාර්ක් වෙනවනේ. අලා මේවා වෙලා කරන්ට් එකට මොකද උනේ? ඒ අම්මගේ ඇඟට ගිනි ඇවිලුණා. නැති වුණා. නමුත් මේ ගෙවිච්ච ජීවිතේ අම්ම ධර්මය අල්ලන්න මහන්සි ගත්තා. ඉතින් අපි දන්නේ අපි ජීවත් වෙනවාද නේ? අපි දන්නේ අපිට හිට වෙනකොට මොනවා වෙයිද? අපිට කොයි ප්‍රශ්න ඇති වෙයිද? අපි කොහේ ඉඳීද? අපි මොකක්වත් දන්නවද? නෑ. ආන්නේ නිසා අපි හොඳ ශ්‍රද්ධාවකින් ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලම බුදුරජාණන් වහන්සේව අපි සරණ යාම ගැන, උන්වහන්සේගේ ධර්මයේ සරණ යන්ට ලැබීම ගැන, මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්ට ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වෙන්න ඕන. අපිත් කොහොම හරි මේ ජීවිතය අවබෝධ කරනවා කියන අදහස අපේ හිත ඇතුළටම අපි කාවද්ද ගන්න ඕන. ආන්න එහෙම කළා අපි අපේ දුර්වලකම් ඔක්කොම නැති කරගෙන සිත කය වචනේ පිරිසිදු කරගෙන මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන මේ ශ්‍රී සද්ධර්ම උපකාර කරගෙන අපි සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.